හරි. අපි එහෙනම් ස්ටාර්ට් කරමු low efficacy diuretics. low efficacy diuretic ගත්තාම මේකේ ඇත්තටම අපිට තියෙනවා example කීපයක්. potassium sparing diuretics and osmotic diuretics අපිට මේකට ගන්න පුළුවන්. ඒකේ පළවෙනි drug group එකේ විදිහට potassium sparing diuretic group එක ගන්න පුළුවන්. හරි. This group can be divided into two. මේ group එක ප්‍රධාන වශයෙන් අපිට group බෙහෙත් group දෙකකට බෙදා ගන්න පුළුවන් මේ potassium sparing diuretics. එකක් තමයි aldosterone antagonist, අනික තමයි spironolactone. ඒක උදාහරණය spironolactone සහ eplerenone. අනිත් එක others අපි ඒවට කියනවා triamterene සහ amiloride. හරි? ඒතර මෙහෙම වර්ග දෙකක්. ඒ කියන්නේ low efficacy diuretics උදාහරණ තමයි potassium sparing and osmotic diuretics. ඒ යටතේ potassium sparing diuretic ගත්තාම ප්‍රධාන වශයෙන්ම උදාහරණ ඒ කියන්නේ group දෙකක් තියෙනවා. එකක් aldosterone antagonist, අනික others යටතට අපිට ගන්න පුළුවන්. ඒ යටතේ triamterene and amiloride ගන්න පුළුවන්. හරි? හරි. අපි බලමු මේක ඉස්සරහට අපි යමු. හරි. හරිද? දැන් අපි මේ පාඩමේ ආපහු මුලට යන්න ටක් ගන්න. පාඩමේ මුලට යන්න. හරි? පාඩමේ මුලට යන්න. ඔයාලට මෙතන පේනවා පැහැදිලිව කොටෙන්ටද මේ කියන potassium sparing diuretic වැඩ කරන්නේ. potassium sparing diuretic වැඩ කරන්නේ මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ collecting duct එකට මේ තියෙන collecting duct එකට තමයි potassium sparing diuretic වැඩ කරන්නේ. collecting duct එකේ. හරිද? එතකොට හරි මෙන්න මෙතන. ඒතර මෙතනදී සිද්ධ වෙන දේ තමයි ඔය පැහැදිලි කරලා තියෙන්නේ. ඔහොම ඉන්න. මේ එන රුධිර වාහිනිය කියන්නේ efferent arteriole එක වල දාන්නවා. මෙහෙම එනවා මේකනේ. ඔහොම ඉස්සරහට එනවා. එයිල ඔහොම යනවනේ මෙතනින්. හරි? මෙන්න මෙහෙම යනවා. එතකොට දැන් අපි ස්ටඩි කරන්නේ මේ සිද්ධිය මේ සංසිද්ධිය ගැන තමයි ස්ටඩි කරන්න ඕනේ. හරි? මේ මෙතන දී සිද්ධ වෙන දේ මම සරලව කියන්නම්. සරලව ඉස්සෙල්ලා කියන්නම්. මේක මම කලින් උගන්වලා තියෙන එකක්. කමන්නේ මම ආයෙ මතක් කරලා දෙන්න නැත්නම් තේරෙන්නේ නැහැ වලට. හරි? මෙතන තියෙන සංසිද්ධිය මම සරලව වලට කියලා දෙන්න. හරි? ඔන්න එතනදී එන සංසිද්ධිය මම ඇඳලා පෙන්නන්නම්. මේ තමයි මේ මං අඳින්නේ නෙෆ්‍රෝන් එකේ collecting duct එක. සංග්‍රාහක ප්‍රණාලය සිංහලෙන් කියන්නේ. හරි? මේක තමයි මේ තියෙන්නේ. හරි? මේක තමයි මේ තියෙන්නේ. හරි? ඊට පස්සේ මම රතු පාටින් අඳිනවා blood vessel එක. මම රතු පාටින් මෙතන අඳින්නේ මේ blood vessel එක. ඒක මම ලොකුවට අඳින්නම් මේ. එන්න blood vessel. මෙතනදී ඇත්තටම කොහොමද සෝඩියම් ප්‍රතිශෝෂණය වෙන්නේ? මේ කොටසේදී සෝඩියම් ප්‍රතිශෝෂණය වෙන්නේ කොහොමද? හරි. ඒ සඳහා බලපෑම් කරන හෝමෝන් එක අධිවෘක්ක ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන්නේ අපි යාට කියන්නේ ඇල්ඩෙස්ටරෝන් කියලා. ඇල්ඩෙස්ටරෝන් කියලා හෝමෝන් එකක් තියෙන. ඇල්ඩෙස්ටරෝන් රිලීස් වුණාට පස්සේ හරි ඇල්ඩෙස්ටරෝන් රිලීස් වුණාට පස්සේ ඇල්ඩෙස්ටරෝන් වලින් තමයි මෙතෙන්ට බලපෑම් එක එන්නේ. හරි මොකද්ද කරන බලපෑම? එතනදී කරන බලපෑම තමයි හරි මතක තියාගන්න ඇල්ඩෙස්ටරෝන් බලපෑම නිසා මේ ප්‍රදේශයේ මෙන්න මේ හරියේ ඒ කියන්නේ හරියටම කියනවා නම් මෙතන නේ මේ ප්‍රදේශයේ මොකද වෙන්නේ? සෝඩියම් ප්‍රතිශෝෂණය වැඩි වෙනවා. සෝඩියම් ප්‍රතිශෝෂණය වැඩි වෙනවා. හරිද? පොටෑසියම් ඉවත් වීම වැඩි වෙනවා. හරි? සෝඩියම් ප්‍රතිශෝෂණය වැඩි වෙනවා මේ ප්‍රදේශයේ.
හරි ඊට අමතරව පොටෑසියම් ඉවත් වීම වැඩි වෙනවා. ඒ කියන්නේ මුත්‍රාවල ඉඳලා ලේ වලට සෝඩියම් වැඩිපුර උරා ගන්නවා. ලේ වල ඉඳලා හරි පොටෑසියම් එළියට තල්ලු කරනවා. හරි ලේ වල ඉඳලා පොටෑසියම් එළියට තල්ලු කරනවා. අමින්නේ දකින්න. හරි ඔක දැන් හරියට තේරුම් ගත්තේ නැත්නම් අතනින් කියවල තේරෙන්නේ නැහැ. හරි. ඔන්න මෙතනදී සිද්ධ වෙන දේ. හරිද? මොකද උනේ? ඇල්ඩෙස්ටරෝන් ශ්‍රාවය වෙනවා අධිරුක්‍ර ග්‍රන්ථියෙන්. ඇල්ඩෙස්ටරෝන් වල බලපෑමෙන් කලෙක්ටිං ඩක්ට් එකේදී පොටෑසියම් ඉවතට තල්ලු කරනවා. ශක්තිය වැය කරමින්. මේ වල තියෙන පොටෑසියම් මුත්‍රාවලට තල්ලු කරනවා. මුත්‍රාවල තියෙන සෝඩියම් ලේ වලට ගන්නවා. හරි? මේ තමයි ඇල්ඩෙස්ටරෝන්ගේ ක්‍රියාවලිය. ඒ නිසා ඒ අවස්ථාවේදී තවත් පැරලල් වේ එකකින් වතුර උරා ගන්නවා. හරි? ඒ නිසා වතුර උරා ගැනීමකුත් සිද්ධ වෙනවා. ආශ්‍රිත පීඩනය වෙනස් වෙන නිසා වතුරත් උරා ගන්නවා. හරිනේ? එහෙනම් මෙන්න මෙතනදී සිද්ධ වෙන දේ ඇල්ඩෙස්ටරෝන් වලින් කරන දේ මොකද්ද කරන්නේ? කලෙක්ටින් ඩක්ට් එකට බලපෑම් කරලා සෝඩියම් මුත්‍රා වලින් ලේ වලට ප්‍රතිශෝෂණය කරනවා. ලේ වල තියෙන පොටෑසියම් මුත්‍රා වලට ශ්‍රාවය කරනවා. හරි? ඊට පස්සේ ආශ්‍රය පීඩනයේ චේන්ජ් එකක් වෙන නිසා එතනින් වතුර උරා ගැනීමකුත් සිද්ධ වෙනවා. මුත්‍රා වලින් ලේ වලට. මේ තමයි ඇල්ඩෙස්ටරෝන් වලින් කරන දේ. හැබැයි මෙතන වැඩේ තියෙන 2 3 අතර ප්‍රමාණයක් තමයි සෝඩියම් ප්‍රතිශෝෂණය වෙන්නේ. ඒ නිසා ලොකුවට වැඩි සෝඩියම් ලොස් එකක් වෙන්නේ වැඩි වෝටර් ලොස් එකක් වෙන්නේ. ඒ නිසා මේකට අපි කියනවා low efficacy diuretic කියලා. හරිද? මේක ඔළුවේ තියාගෙන ඉන්න. හරි? මේක මතක තියාගෙන තමයි අතෙන්ට අපි යන්න ඕන ටියුට් එකේ කෙලවර. හරි? අපිට ඕන තැනට අපිට එන්න ඕන ටියුට් එකට. හරි. අපි එමු අපි කර හිටපු තැනට. හරි. අපි කර හිටියේ මෙන්න මෙතන. හරි? මෙතන අපි කර හිටියේ. එතකොට හරි. දැන් ඔන්න මම මේ ටික පොඩ්ඩක් ඉතුරු කරලා තියෙනවා මොකද්ද වෙන්නේ කියන්නේ. හරි? හරි. එතකොට හරි. මේ මෙතන තියෙන්නේ මේ රූපයක් වලට දීලා තියෙන්නේ මේ රූපයක් තියෙන්නේ. මේ රූපේ මේ තියෙන්නේ කලෙක්ටිං ඩක්ට් එකේ නැත්නම් සංග්‍රාහක ප්‍රණාලයේ හරි සංග්‍රාහක ප්‍රණාලයේ තියෙන ශෛල බිත්තිය මේ තියෙන්නේ සංග්‍රාහක ප්‍රණාලයේ බිත්තියේ ශෛල ස්තරය මේ තියෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ නිල් පාට සෙල් ලේයර් එක තමයි තියෙන්නේ මේ හරි එතන මේ නිල් පාට සෙල් ලේයර් එක මෙන්න මේ නිල් පාට සෙල් ලේයර් එක තමයි මේ තියෙන්නේ හරි එතන ඒකේ ශෛල ගත්තාම ඔයාලට පේනවා එක පැත්තක තියෙන යුරින් මේ ඇතුළ අනිත් පැත්තේ තියෙන බ්ලඩ් මේ පැත්ත හරි තේරුම් ගන්න එතකොට මේ ශෛලයක් ගත්තාම මේ ශෛලයේ හරි ඇල්ඩෙස්ටරෝන් රිසෙප්ටර් තියෙනවා ඇල්ඩෙස්ටරෝන් රිසෙප්ටර් තියෙනවා මෙතන AR කියලා කියන්නේ ඇල්ඩෙස්ටරෝන් රිසෙප්ටර් තියෙනවා මෙතන හරිද ඇල්ඩෙස්ටරෝන් නැගලා බැඳින්නේ යාට මේ ඇල්ඩෙස්ටරෝන් අතර නැගලා බැඳින්නේ මෙතෙන්ට බැඳුනහම ඒකේ බලපෑමෙන් හරි සිද්ධියන් දෙකක් සිද්ධ වෙනවා එකක් තමයි මේ සයිලෝප්ලාස්ම පටලයේ තියෙනවා ENAC කියලා channel එක sodium channel එක හරි අර අන්න ENAC කියන channel එක open කරනවා හරි open කරනවා එතකොට sodium ඇතුළට එනවා ඊට අමතරව මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් ඒ sodium ටික ලේවලට උරා ගැනීම ප්‍රොමෝට් කරනවා ලේවල තියෙන පොටෑසියම් තල්ලු කරනවා ඒ පොටෑසියම් මුත්‍රා වලට මේ පැත්තෙන් එනවා අර මම කියපු දෙයම තමයි මේ කරලා තියෙන්නේ
ඒක වැඩිපුර ගැඹුරට ගිහිලා මේ මෙතනදී ස්ටඩි කරලා පෙන්නන්න. මොකද එන වෙන්නේ ඇල්ඩෙස්ටරෝන් දුන්නාම ENAC ඕපන් වෙනවා. මුත්‍රාවල තියෙන සෝඩියම් ඇතුළට එනවා. ඊට පස්සේ මෙතන තියෙන සෝඩියම් පොටෑසියම් ATPase ඒ channel එක ඕපන් වෙනවා. ඒ channel එක ඕපන් වුණාම සෝඩියම් ලේවලට උරා ගන්නවා. ලේවල තියෙන පොටෑසියම් එළියට කෙලින්ම මුත්‍රාවලටම තල්ලු කරලා දානවා. ඊට පස්සේ ජලයත් ප්‍රතිශෝෂණය වෙනවා. ක්ලෝරයිඩ් ප්‍රතිශෝෂණය වෙනවා. මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. හරිද? හරි. අපි දෙන බෙහෙත් වැඩ කරන්නේ කොහාටද එහෙනම්? මෙන්න එක වර්ගයක්. ඇල්ඩෙස්ටරෝන් රිසෙප්ටර් ඇන්ටගොනිස්ට් කියන්නේ මේ රිසෙප්ටර් තමයි બ્લોක් කරන්නේ. ඒ තමයි ස්පයිරුනොලැක්ටෝන්. ඊට පස්සේ ට්‍රයිඇම්ටෙරින් ඇමිලොරයිඩ් වගේ බෙහෙත් ENAC blockers ඒගොල්ලෝ બ્લોක් කරන්නේ මෙයාව. ඒගොල්ලෝ બ્લોක් කරන්නේ මෙයා. හරි? ඒක මතක තියාගන්න. එතනින් අපිට පුළුවන් මේ බෙහෙත් දෙකේ වෙනස හඳුනා ගන්න. හරි? ස්පයිරුනොලැක්ටෝන් වලින් બ્લોක් කරන්නේ මෙයාව. මෙන්න මේ ඇල්ඩෙස්ටරෝන් රිසෙප්ටර්. ඒතර ඇල්ඩෙස්ටරෝන්ට ඇවිල්ලා බැඳෙන්න බෑ. රිසෙප්ටර් બ્લોක් වෙලා. ඊට පස්සේ මේ ට්‍රයිඇම්ටෙරින් ඇමිලොරයිඩ් කියන බෙහෙත් කෙලින්ම මේ channel එක ක්‍රොස් කරනවා. channel එකේ දොර වහනවා. එතකොට සෝඩියම්ට ඇතුළට එන්න බෑ. හරි? ඔය විදිහට තමයි එන්නේ. නිසා මේක අපි කියන low efficacy diuretic එක ඔන්න mechanism එක හරි. හරිද? mechanism එක හරි ඕකේනේ. හරි. අපි එහෙනම් දැන් බලමු පාඩමේ මුලට ආපහු යන්න ටක් ගාලා අපි ඉවර කරන්න. දැන් හරි. දැන් mechanism එක දැන් තේරෙන්න ඕන. හරි? හරි. මෙන්න එනවා. Potassium isparin diuretics. These groups can be divided into two. Right? Number 1 aldosterone antagonist spironolactone. Number 2 others. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ නම දාන්න පුළුවන් ENAC blockers කියලා දාගන්න පුළුවන්. ඕන්න ඔයාලා ටීට් එකේ දාගන්න. ENAC blockers අපි ඒවට කියන්නේ ENAC blockers කියලා අපි කියනවා. ENAC blockers කියලා. හරි? ENAC blockers. ඒතර potassium isparin diuretic වර්ග දෙකයි. හරි. ENAC blocker කියලා දාගන්න. හරි? දැන් සිද්ධ වෙන සිද්ධියයි ඔක්කොම ටික හරි. හරි? හරි. දැන් ඉතින් පාඩම අපිට ටක් ගාලා ඉවර කරගත්තා. දැන් අපි යන් හරි. ENAC blockers හරි. ඔන්න සිද්ධ වෙන සිද්ධියක් කිව්වා. හරි? හරි. දැන් මෙතනදී තව ටිකක් මට විග්‍රහයක් කරන්න ඕන මෙතන. ඔයගොල්ලෝ අපි මේ ක්‍රම දෙකෙන් මොකෙන් හරි මේ දැනට ඉගෙන ගත්ත ක්‍රම දෙකෙන් මොකෙන් හරි හරි අපි මේ ඉගෙන ගත්ත ක්‍රම දෙකෙන් මොකෙන් හරි සෝඩියම් ප්‍රතිශෝෂණය නැවැත්තුවොත් හරිද අනිවාර්යෙන් පොටෑසියම් ලොස් එක නවතිනවා. ඒ නිසා අතුරු ආබාධයක් විදියට ලේවල පොටෑසියම් මට්ටම ඉහළ වෙනවා. හොඳට තේරුම් ගන්න. අපි මේක બ્લોක් කරා මේක બ્લોක් කරා අවසාන ප්‍රතිඵලයේ සෝඩියම් ප්‍රතිශෝෂණය අඩුවීම සෝඩියම් ප්‍රතිශෝෂණය අඩුවීම නිසා සෝඩියම් ප්‍රතිශෝෂණය අඩුවීම නිසා පොටෑසියම් ලොස් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා ලේවල පොටෑසියම් ඉහළ යනවා. ලේවල පොටෑසියම් ඉහළ යනවා. ඒ නිසා හයිපර් කැලීමියා කියන්නේ අතුරු ආබාධයක් කියන එක දැම්ම මොළුවට එන්න ඕන. හරි. ස්පයිරොනොලැක්ටෝන් ගැන තියෙන මම අර ටික මකලා දාන්නම්. මම හිතන්නේ මේ ටික ඔයාලා ලියාගෙන ඇති කියලා. Spironolactone. This is structurally similar to aldosterone and competitively inhibit its action. ඒ කියන්නේ spironolactone කියන්නේ aldosterone ට ව්‍යුහාත්මකව සමානයි 3D shape එකෙන් සමානයි. ඒ නිසා aldosterone receptor එකට එයා ගිහිලා බැඳෙනවා. aldosterone receptor කියන lock එකට හරිද? spironolactone කියන වැරදි key එක දානවා. දාපුවම මේ lock එක lock වෙනවා. block වෙනවා, හිර වෙනවා. එතකොට ඇත්තටම තියෙන aldosterone ට බැඳෙන්න විදියක් නෑ. ඒ aldosterone ගේ action එක නැති වෙනවා. ඒ නිසා අපි මේවට කියන aldosterone receptor blockers. හරි? හරි. ඊට පස්සේ spironolactone itself has shorter half life. සාමාන්‍යයෙන් 1.6 hours. ඒ කියන්නේ පැය එකමාරක් විතර තමයි half life එක තියෙන spironolactone ගේ. හැබැයි අපි දන්නවා spironolactone අපි සාමාන්‍යයෙන් දෙන්නේ දවසට එකපාරයි. දෙච්චර short half life එකක් තියෙන එකක් ඇයි එකපාරක් දෙන්න. එකපාරක් දෙන්න හේතුව තමයි ශරීරය තුළදී
බොඩි එක තුලදී ස්පයිරල් ලැක්ටෝන් බිඳ හෙලනවාම ඇති වෙන ප්‍රතිඵලයක් මෙටබොලයිට්ස් එකක් එහෙම නැත්නම් අපි කියනවා ඒකට පරිවෘත්තිය ඇති වෙන ප්‍රතිඵලය ඒක T-half එක ගොඩක් දිගයි. හරි ඒකයි මේ කියලා තියෙන්නේ extensively metabolites කියලා තියෙන ගොඩාක් බිඳ හෙලනවා. හරි its prolonged diuretic effects is due to more significant active products canrenol. හරි ඒ කියන්නේ මේ කියන ස්පයිරනොලැක්ටෝන් ශරීරය තුළට ගියාම හරි මේ කියන ස්පයිරනොලැක්ටෝන් ශරීරය තුළට ගියාම ශරීරය තුළදී හරි ස්පයිරනොලැක්ටෝන් කෙලිම බිඳෙනවා canrenol වලට ඒකයි ඔය කියන්නේ. හරි spironolactone itself short half life වුණාට මෙයාගේ T-half 17 hours. ඒ නිසා සාමාන්‍යයෙන් දිනකට එකපාරක් spironolactone දුන්නාම ඇති. ඒක උතන වරද්දලා MCQ එකක් දෙන්න පුළුවන්. spironolactone has very spironolactone itself කියලා කියොත් තමයි ප්‍රශ්නේ. MCQ එකක් දාන්න පුළුවන්. spironolactone itself has long half life වැරදි. itself නෙමෙයි ඒක තියෙන්නේ. එයාගේ metabolite එක. Spironolactone is relatively ineffective when used alone. මේක low efficacy diuretic කියන්නේ. ඒ නිසා තනියෙන් දුන්න එච්චර ලොකු effect එකක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒකයි කියන්නේ spironolactone is relatively ineffective when used alone but is more efficient when combined with drug that reduce sodium reabsorption proximally in the tubule loop diuretic. ඒ කියන්නේ loop proximally කියලා කියන්නේ අවිදුර කොටස. ඒ කියන්නේ අර අපි ඉගෙන ගත්ත නෙෆ්‍රෝන් එකේ මුල හරියේදී හරිද සෝඩියම් ලොස් කරන ඩයුරටික් එකක් එක්ක දුන්නොත් මෙයා හොඳට ඉෆෙක්ටිව්. ඒ කියන්නේ එයාගේ ඉෆෙක්ට් එකට මෙයා උදව් කරනවා. ඔයාලා දන්නවා ලූප් ඩයුරටික් ගත්තොත් සාමාන්‍ය සෝඩියම් ප්‍රතිශෝෂණය 25%කින් විතර අඩු කරන්න පුළුවන්. තයිසයිඩ් ඩයුරටික් එකක් ගත්තොත් අපිට සෝඩියම් ප්‍රතිශෝෂණය අඩු කරන්න පුළුවන්. ඒකම වශයෙන් 5-10 අතර ප්‍රමාණයක්. හරි කොහොම හරි කමන්නේ ලූප් ඩයුරටික් සහ තයිසයිඩ් ඩයුරටික් වැඩ කරන්නේ මුල කොටසේ නෙෆ්‍රෝන් එකේ. ඒ කියන්නේ සෝඩියම් ප්‍රතිශෝෂණය නෙෆ්‍රෝන් එකේදී අඩු කරන මුල කොටසේ. හරිද? එහෙම එකක් එක්ක දුන්නොත් මෙයා හරි ඉෆෙක්ටිව්. නැතුව තනියෙන් දුන්නොත් එහෙම වල දන්න උපරිම වශයෙන් 2-3 අතර ප්‍රමාණයක් සෝඩියම් ප්‍රතිශෝෂණය විතරයි මෙයාට නවත්තන්න පුළුවන්. ඒ නිසා potassium sparing diuretic තනියෙන් දෙනවා අඩුයි. දුන්නට එච්චර ලොකු ඉෆෙක්ට් එකක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. හරි. ඊට පස්සේ කියනවා මෙහෙම. Spironolactone and amiloride and triamterene usually reduce the potassium loss caused by loop diuretic. අන්න එතන පොඩි වාසියක් තියෙනවා. ඔයාලා කලින් ඉගෙන ගත්ත thiazide diuretic එක කලින් ඉගෙන ගත්ත loop diuretic එක especially loop diuretic එක ගත්තොත් එහෙම loop diuretic එකේ potassium ලොකු loss එකක් තියෙනවා කියලා අපි දන්නවා. හරිද? හැබැයි මේ දෙක combine කරලා දුන්නොත් ඒ කියන්නේ spironolactone එකයි loop diuretic එකයි combine කරලා දුන්නොත් loop diuretic එකෙන් සිද්ධ වෙන potassium loss එක හිලව් කරන්න එහෙම නැත්නම් ඒක අපිට හිලව් කරන්න ඒක වළක්වන්න පුළුවන් අපිට potassium sparing diuretic එකක් දෙන්න. මොකද loop diuretic එකකින් thiazide diuretic එකකින් potassium loss කරනවා. හැබැයි spironolactone වලින් potassium retain කරනවා. potassium රඳව ගන්නවා. ඒ නිසානේ potassium sparing diuretic එක. එතකොට අරල් diuretic වලින් වෙන loss එක මෙයාගෙන් cover කර ගන්න පුළුවන් loss එක අඩු කර ගන්න පුළුවන්. එක පැත්තකින් ඊට අමතරව දෙන්න එකතු වුණාම action එකක් වැඩි කරලා දෙනවා. ඒ නිසා හරිම වැදගත් combination එකක්. හරි ඒකයි කියන්නේ spironolactone usually reduce the potassium loss caused by loop diuretics. But its combination with another potassium sparing diuretics must be avoided. Hari? හැබැයි potassium sparing diuretic දෙකක් එකට දෙනවල වෙන must be avoided. Hari? potassium sparing diuretic දෙකක් එකට දෙන්නේ නැහැ. හේතුව දෙන්නම potassium වැඩි කරනවා. දැන් spironolactone amiloride දෙන්න එකට දුන්නොත් spironolactone potassium වැඩි කරනවා ලේවල amiloride potassium වැඩි කරනවා ලේවල. එතකොට hyperkalemia එනවා. hyperkalemia එක heart ඒකට කාඩියෝටොක්සික්. ඒ නිසා ඒක දාගන්න. හරි? ඒ නිසා ඒක දාගන්න. මෙතන අපිට තියෙන්නේ high HK කියලා දෙන්න ලියාගන්න. hyperkalemia. HK කියලා කියන්නේ hyperkalemia.
කැලීමිය. හරිද? HK කියලා කියන්නේ හයිපර් කැලීමිය. හරි. හයිපෝ නෙමෙයි හයිපර් කැලීමිය HK කියන්නේ. ඒක දාගන්න හයිපර් කැලීමිය. hyper kalemia, not hyperkalemia. නේද? හරි. ඊට පස්සේ maximum diuretics may not occur for up to 4 days. සාමාන්‍යයෙන් මේකේ උපරිම diuretic effect එක එන්න දින 4ක් පමණ ගත වෙනවා කියන එකත් මතකයේ තබාගෙන ඉන්න. හරි. ඊළඟට බලමු indication. අපි දැන් බලන්න ඕනේ potassium sparing diuretic indication මොනවද කියලා. හරි indication. Edema status hari edema status associated with secondary hyperaldosteronism මේ කියන්නේ level aldosterone ප්‍රමාණය වැඩි වීම නිසා level aldosterone ප්‍රමාණය වැඩි වුණාම ඔයාලා දන්නවා potassium කියන්නේ මේ loss එක වැඩි sodium ප්‍රතිශෝෂණය වැඩි ඒ නිසා ජල ප්‍රතිශෝෂණය වැඩි ඒ නිසා ඇඟ ඉදිමෙනවා හරිද මොකක්ද වෙන්නේ hyperaldosteronism කියලා කියන්නේ level aldosterone ප්‍රමාණය වැඩි වීම අධිරුක්ක ග්‍රන්ථි යම් අසාමාන්‍යතාවයක් නිසා ඒ නිසා මොකද වෙන්නේ අපේ ඇඟේ sodium ප්‍රතිශතය වැඩි වෙනවා sodium උරා ගැනීම වැඩි එතකොට sodium ප්‍රමාණය වැඩි වෙන්න level ජල උරා ගැනීමත් වැඩි වෙනවා ඒ නිසා level ජල ප්‍රමාණයත් වැඩි වෙනවා ඒ නිසා ඇඟ ඉදි වෙනවා hyper මේ ඉදීම තත්ත්වය ඇති වෙන්න පුළුවන් හරි like congestive heart failure ඒකට එක උදාහරණයක් nephrotic syndrome මේකට උදාහරණයක් මෙන්න මේ අවස්ථාවේදී නිසා ascites in cirrhosis of the liver ඒ කියන්නේ cirrhosis හැදෙනවා බඩ ඉදිමෙන්නේ මිනිස්සුන්ගේ මෙන්න මේ තත්ත්වය නිසා කොහොම හරි කමන්නේ එවැනි තත්ත්වවලදී දෙනවා කියන එක මතක තියාගන්න ඒ නිසා spironolactone දෙන අවස්ථාව මතක තියාගන්න එන congestive heart failure වලදී දෙනවා nephrotic syndrome වලදී දෙනවා cirrhosis of the liver වලදී දෙනවා හරි ඒකේ special note එකක් දා ගන්න ඕන විශේෂයෙන්ම මෙතනදී තම වැදගත් එකක් ඔයාලා මතක තියාගන්න ඕන ඒ තමයි මෙන්න මේක හරි මෙන්න මේකත් ගේසරේ MCQ එකක් කවර් කරගන්න මේක ඕන ඒ නිසා හරි මෙන්න මෙතන තියෙනවානේ cardiac failure කියලා heart failure කියලා හරිද හරි ලියන්න cardiac failure කියන තැනට මේකත් දාලා ලියන්න spironolactone reduce mortality spironolactone reduce mortality in heart failure patient off කියලා of heart failure patient හරිනේ හරි මතක තියාගන්න spironolactone කියන්නේ අපි දැනට ඉගෙන ගත්ත නෙමෙයි තව එක බෙහෙත උගන්වන්න තියෙන්නේ මේ group එකේ මේ diuretic වල බෙහෙත් දෙකයි උගන්වන්න තියෙන්නේ diuretic ගත්තාම හරිද diuretic වලින් හරිද mortality අඩු කරන්නේ spironolactone විතරයි හරි ඒක මතක තියාගන්න හරි cardiac failure වලදී නැත්නම් heart failure දෙන්න පුළුවන් diuretic ඕනම එකක් හරිද දුන්නට අනිත් diuretic උත් දෙන්න පුළුවන් සමහර HCT දෙන්නත් පුළුවන් මෙතන ගියාම glucosamide දෙන්නත් පුළුවන් හැබැයි ඒ දුන්නට spironolactone විතරයි පුළුවන් mortality එක අඩු කරන්න. ඒ කියන්නේ මරන්න තියෙන ඉඩ අඩු කරන්න පුළුවන් heart failure වලදී එයාට විතරයි. හරිද? ඒක ස්පෙෂල් එකක්. හරි. ඊළඟට side effects acute renal failure මේ බෙහෙත කෙලින්ම වකුගඩු වලට බලපානවා. ඒ නිසා වකුගඩු වල දුර්වලකම් එන්න පුළුවන්, ෆේල් වෙන්න පුළුවන්. alopecia තට්ටේ පෑදෙන්න පුළුවන්.
benign breast tumor breast pain කමාවක් විතර එන්න ඕන. ඒ කියන්නේ breast එකේ ගැටිති වාගේ එන්න පුළුවන්. breast එකේ pain එකක් එන්න පුළුවන්. හරි? ඊට පස්සේ drowsiness එන්න පුළුවන් නිදිමත. dizziness එන්න පුළුවන්. gynecomastia එන්න පුළුවන්. ඒ කියන්නේ breast enlargement in male. hyperkalemia එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලා දැක්ක hyperkalemia එන විදිය sodium loss වෙනවා. නේද? sodium loss වෙනවා. potassium loss වීම නවතිනවා. ඒ නිසා ලේවල potassium ප්‍රමාණය වැඩි වෙනවා potassium sparing diuretic බලනකොට. හරිද? ඊළඟට hyponatremia එන්න පුළුවන්. sodium loss වීම නිසා sodium level අඩු වෙන්න පුළුවන්. leg cramps එන්න පුළුවන්. menstruation disturbances එන්න පුළුවන්. rashes එන්න පුළුවන්. හරි? ඊට පස්සේ TP LP AG කියලා තියෙනවා. ඒ ටික මම කියන්නම්. TP කියන්නේ ලියා ගන්න thrombocytopenia. TP කියලා මම උතන දාලා තියෙන්නේ thrombocytopenia. ලියා ගන්න ටක් ගන්න. thrombocytopenia. හරි thrombocytopenia. LP කියලා කියන්නේ leukopenia. හරිද? TP කියන්නේ thrombocytopenia. හරි? LP කියන්නේ leukopenia. හරිද? AG කියන්නේ agranulocytosis. අපි ඒකට කියන්නේ agranulocytosis. හරිද? agranulocytosis. හරි. ඒවා කෙටියෙන් දැම්මේ. මේ තුනේම එකතුවට කියන නම මම නම ලියන්න. මේ තුනේම එකතුවට කියන නම ටක් ගාලා ලියා ගන්න ඕම සෙෂන් එක ඉවර වෙයි. අපි එන ලබන සතිය හම්බෙමු. හරිද? අර මම අර කියපු එක මම දාන්න. ලියන්න. blood disorders. blood disorders. හරි? ලියා ගන්න. blood disorders. මම ඔයාලට එවන්නම් ටියුට් එකේ ඊට මේ සතියේ මුල හරිය එවන්න ඊට ස්ප්‍රින්ට් අවුට් අරන් තියා ගන්න ළඟ ටියුටරින් එක කරලා ඉවර කළා දාමු ටක් ගාලා. හරිද? thrombocytopenia, leukopenia, agranulocytosis කියන්නේ blood disorders. මොකද මේක bone marrow වලට බලපානවා. ඒකයි හේතුව. ඒතර ඉතින් දෙනකන් තියාගෙන මට මෙතනින් එහාට ඉවර කරන්න තියෙනවා. ඊට අමතරව ලබන සතියේ cholesterol lowering drugs ටික ඉවර කරන්න ඕන සහ antiplatelet anticoagulant ඉවර කරන්න ඕන. එතනින් පාඩම ඉවරයි. හරිද? ටියුට් ටික